सामान्य पेළ විභාගයේ දෙවෙනි ගණිත ප්‍රශ්න පත්‍රයේ ඒ කොටසේ හා B කොටසේ ප්‍රශ්න වලට පිළිතුරු සැපයීමට මෙම වීඩියෝ පටයෙන් අදහස් කරනවා. පසුගිය විභාග ප්‍රශ්න පත්‍රයේ දීලා තියෙන ගැටලු අපි දැන් කියවා බලමු. පළවෙනි ගැටලුව තියෙන්නේ A හා B කියන බැංකුවත් B කියන සමාගමත් පිළිබඳ දැන්වීමක් පවතිනවා කියනවා. ඒකේ A බැංකුවේ කියන ස්ථිර තල්පතුවක් සඳහා වර්ගයට 9ක පොලියක් දෙනවා. B සමාගමේ කොටසක මිල රුපියල් 25ක් වන අතර වාර්ෂිකව කොටසකට රුපියල් 1.50 බැගින් ලාභාංශයක් දෙවයි කියනවා. කමල් කියන පුද්ගලයේ රුපියල් ලක්ෂයක් හරි අඩක් A බැංකුවේ B සමාගමේ තන්පත් කරනවා. අපි බලමු කමල් A බැංකුවේ රුපියල් 50000ක් තන්පත් කළාම ඔහුට ලැබෙන වාර්ෂික ආදායම නැත්නම් ලාභ. එතකොට 100ට 9ක් ගෙවනවා A බැංකුව. එතකොට රුපියල් 50000ට ලැබෙනවා 100ට 9 වැඩි කිරීම 50000 ගන්න රුපියල් 4500. B සමාගමේ රුපියල් 50000 දැම්මහම එයා රුපියල් 25 කොටස් අරන් කොටසකට රුපියල් 1.50 ගන්න වාර්ෂික ලාභාංශයක් ලබනවා. එහෙමනම් මේ ලාභාංශය හොයන්න පුළුවන් අපිට 50000 25න් බෙදලා එන කොටස් ගන්න 1.1 රුපියල් 1.50න් වැඩි. එතකොට එනවා රුපියල් 3000. B සමාගයේ ලාභාංශ ලබාගෙන කොටස් රුපියල් 26 බැගින් කොටස් සියල්ල විකුණයි කියලා කියනවා. එතකොට තියෙන ටික වික්කට පස්සේ එතකොට රුපියල් 50000ක යට කොටස් තිබුණේ 25න් බෙදුවාම එන 2000ක කොටස් ගන්න. ඒක ටික එයා විකුණනවා. එතකොට රුපියල් 26 ගන්න වික්කහම ඔයාගේ එයා ළඟ තිබුණ රුපියල් 50000 අඩු කරාම එයාට ඒන් ලැබෙන ලාභය අපට ලැබෙනවා. එතකොට එනවා 2000 වැඩි කියලා 26 කියන්නේ 52000යි 50000ක් අඩු කරාම අපට රුපියල් 2000ක් ලැබෙනවා. එතකොට සමාගමේ කොටස් තන්පත් කරලා ඒ විකුණලා එයාට ලැබෙන සම්පූර්ණ ලාභය ගත්තොත් එන්නේ රුපියල් 5000. එතකොට අපිට පේනවා 5000 විශාලයි රුපියල් 4500ට වඩා. එහෙනම් කමල්ට වසරක් අවසානයේ වැඩි ආදායමක් ලැබෙන්නේ සමාගමේ මුදල් තැන්පත් කිරීමෙන් කියලා අපට පෙන්වන්න පුළුවන්. එතකොට ඒකේ දෙවෙනි කොටසේ ගැටලුවේ වසරක් අවසානයේ කමට ලැබෙන මුළු ආදායමේ ආයෝජනය කළ මුදලේ ප්‍රතිශතයක් ලෙස දක්වනවා. එතකොට යාට ලැබෙන මුළු ආදායම බැංකුවේ සහ සමාගමේ තැන්පත් කිරීම නිසා 4500 එකතු කිරීම 5000 රුපියල් 9500. එහෙනම් ලක්ෂයකට 9500 නම් 100ට කීයද කියලා බැලුවම 9.5. අපි ඊළඟට බලමු දෙවනි ගැටලුව ප්‍රස්තාරයක් අඳින්න තියෙන්නේ. ප්‍රස්තාරයේ යන සීමාවක ඍණ දෙක සමාහනව විශාලයි කුඩයි හෝ සමානයි 4 සාන්තරය තුල y සමාන x වර්ගයේ ඍණ 2x වර්ගද සමීකරණ x අගය කිහිපයකට අනුරූප y අගයම් දැක්කන අසම්පූර්ණ වගුවක් පහත දී ඇත. ඒකේ තියෙනවා වගුවක්. ඒකේ තියෙන x වල 3 අගයට y අගයක් නෑ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ තියෙන x සමාන 3 වෙන විට y අගය සොයන්න. එතකොට x සමාන 3 විට y අගය කියලා කියන්නේ y සමාන x වර්ගයේ ඍණ 2x ට ආදේශ කරන x වල අගය. එතකොට එන y සමාන 3 වර්ගයේ ඍණ 2 වරක් 3. ඒක සමානයි 9 ඍණ 6 ඒ කියන්නේ 3. ඒ කියන්නේ y වල අගය 3 වෙනවා. ඊට පස්සේ තියෙන සම්මතක්ත පද්ධතිය සුදුසු පරිමාණයක් උදාගන්නමින් ඉහත අගය වගුවට අනුව දී ඇති වර්ගයේ සිපේ ප්‍රස්තාර කඩදාසියේ අඳින්න. ඒ වගේම ප්‍රස්තාරයේ හැරවුම් ලක්ෂයේ ඛණ්ඩාංකය ලියන්න කියලා. අපි බලමු ඒ ටික කොහොමද කරන්නේ කියලා. අපි ප්‍රස්තාර කඩදාසියේ සුපුරුදු පරිදි කුඩා කොටස්
6ක් එකක් හැටියට ගන්නවා. මේ ප්‍රස්ථාරයෙන් අරන් තියෙන්නේ ඊටම කුඩා කොටස් 20ක් එකක් හැටියට. මේ ප්‍රස්ථාරය ඊට පස්සේ අපි ඍණ දෙකේදී 8 කියන එක ලකුණු කරනවා. x ඍණ දෙකේදී 8යි, ඍණ එකේදී 3යි, බිංදුවේදී 0යි, එකේදී ඍණ 1යි, දෙකේදී 3යි, දෙකේදී 0යි, තුනේදී 3යි, හතරේදී 8යි විදිහට. දැන් මේ ප්‍රස්ථාරය අපි ඇඳහම අපට එනවා රූපේ දැක්වෙන සතු පාටින් දැක්වලා තියෙන ආකාරය ප්‍රස්ථාරය. මේකේ දෙවෙනි ප්‍රශ්නේදී අහන්නේ තුන්වෙනි ප්‍රශ්නේදී අහන්නේ හැරවුම් ලක්ෂ්‍ය කුමක්ද? හැරවුම් ලක්ෂ්‍ය කියන්නේ මේ ප්‍රස්ථාරය y ප්‍රස්ථාරයේ වෙනස් වෙන නැත්නම් ඒක හැරෙන. ඒක තමන් මාර්ගය හැරෙන ලක්ෂ්‍ය ගත්තොත් වෙන්නේ x සමාන 1 දිහා ඍණ 1දී මේක හැරෙන. මේක උත්තල ආකාරයට තියෙන්නේ අවතල ආකාරයට තියෙන ප්‍රස්ථාරය. ඒ කියන්නේ අවමාගයක් තියෙන ප්‍රස්ථාරය, උපරිමාගයක් නෙමෙයි, අවමාගයක් තියෙන ප්‍රස්ථාරය. ඒ අවමාගයේදී තමයි මේ හැරෙන්න ලක්ෂ්‍ය කියන්නේ. ඊට පස්සේ කියනවා මේක y සමාන x ශ්‍රීන a වර්ගයේ ධන b ආකාරයට ප්‍රකාශ කරන්න. දැන් මේක එහෙම හදුවාම අපිට ඉන්නේ x ශ්‍රීන 1 වර්ගයේ ශ්‍රීන 1. එතකොට a සමාන 1යි, b සමානයි ශ්‍රීන 1යි ආකාරය. පස්වෙනි එකෙන් අහනවා ශ්‍රීනයකට වඩා y විශාලයි, 3ට වඩා කුඩා හෝ සමාන අවස්ථාවේදී x හැතිරෙනවා. දැන් මේ ප්‍රස්ථාරය දිහා බැලුවොත් y සමාන ඍණ 1යි y සමාන ඍණයකට කුඩා අවස්ථාවේ y සමාන 3 අවස්ථාවේහි x අගය ගත්තොත් 3 කියන y සමාන 3 කියන අගයේදී x වල අගය ඍණ 2යි. එහෙනම් 3ට කුඩා හෝ සමාන වෙන අවස්ථාවේදී x වල අගය ඍණ 2කට වඩා විශාල වෙනවා. y ඍණ 1 වෙනකොට x වල අගය එකට සමාන හා කුඩා වෙනවා. ඊට පස්සේ මේ තුනාගේදීම y වල ප්‍රස්ථාරයේ අනිත් කොටස ගත්තොත් එකට වඩා විශාල වෙන අතර 3ට වඩා කුඩා හෝ සමාන වෙනවා. මේ ආකාරයට මේ ප්‍රස්ථාරයේ y වල අගය ඍණ 1කට වඩා විශාලයි, 3ට වඩා කුඩා හෝ සමාන අවස්ථාව x වල අගයන් ගැන අපිට කියන්න පුළුවන්. අපි තුන්වෙනි ප්‍රශ්නය බලමු මොකක්ද කියලා. ඒකේ ඒ කොටස කියන්නේ නැටුම් කණ්ඩායමක පිරිමි ළමෙන් 5 දෙනෙක් සහ ගෑණු ළමෙන් 4 දෙනෙක් සිටිති. එක්තරා නර්තනයකදී සියලුම පිරිමි ළමෙන් මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි අතර සියලුම ගැහැණු ළමයිද මිල සමාන වූ ඇඳුම් වලින් සැරසී සිටි. පිරිමි ඇඳුම් කට්ටල දෙකක මිල ගැහැණු ඇඳුම් කට්ටල තුනක මිලට වඩා රුපියල් 1000ක් වැඩි. කණ්ඩායමේ සියලුම ළමයින්ගේ ඇඳුම් කට්ටල සඳහා වියදම රුපියල් 14000ක් විය. එක පිරිමි ළමයින්ගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් x සහ ගැහැණු ළමයින්ගේ ඇඳුම් කට්ටලයක මිල රුපියල් y ලෙසගෙන ඉහත තොරතුරු නිරූපණය කරන සමගාමී සමීකරණ යුගලයක් ගොඩනගා. අපි බලමු ඒ කොටසේ පළවෙනි එක. එතකොට පිරිමි ළමයින්ගේ ඇඳුම් කට්ටල් දෙකකට වඩා, ඒ කියන්නේ ගැහැණු ළමයි කට්ටල් 3කට වඩා පිරිමි ළමයින්ගේ ඇඳුම් කට්ටල් දෙකක වටිනාකම රුපියල් 1000කින් වැඩි. ඒ කියන්නේ පිරිමි ළමයින්ගේ ඇඳුම් කට්ටල් වල මිල වැඩි. එහෙනම් 2x ඍණ 3y සමානයි රුපියල් 1000 කියලා පළවෙනි සමීකරණය ගන්න පුළුවන්. ඊට පස්සේ කියනවා එතකොට මේකේ මුළු වියදම රුපියල් 14000ක් කියලා.
පිරිමි ළමයි 5 දෙනයි එහෙනම් 5යි x ධන ගෑනු ළමයි 4 දෙනයි 4y සමානයි 14 10 කියලා අපිට දෙවෙනි සමීකරණය ගොඩනගන්න පුළුවන්. දැන් අපි මේක විසඳමු. දෙවෙනි කොටසේ විසඳීම තියෙනවා. එතකොට අපි කරන්නේ පළවෙනි සමීකරණය 4න් වැඩි කරලා දෙවෙනි සමීකරණයට එකතු කරනවා. මොකද y කියන පදේ එකක් ඍණ එකක් ධන නිසා. එතකොට අපට එනවා පළවෙනි සමීකරණය 4න් වැඩි කරලා දෙවෙනි සමීකරණය 3න් වැඩි කරලා අපි දෙක එකට එකතු කරනවා. පළවෙනි සමීකරණය 4න් වැඩි කරාම 8x ඍණ 12y එනවා වම් පැත්තේ. දෙවෙනි සමීකරණය 3න් වැඩි කරාම එනවා 15x ධන 12y. දකුණු පැත්තේ එන පළවෙනි සමීකරණය 4න් වැඩි කරාම 4000යි 14 13න් වැඩි කරාම 42000. දැන් මේ ටික එකතු කරලා සුළු කරාම y 12y ඍණ 12y ධන 12y කැපිලා යනවා. 8x ධන 15x කියන එක 23x වෙනවා. දකුණු පැත්තේ එනවා 4000 42000ට එක්ක වෙලා 46000. 23x සමානයි 46000. එතකොට x වෙනවා රුපියල් 2000ක්. x වල අගය පළවෙනි සමීකරණයට ආදේශයෙන් අපට එනවා දෙවරක් 2000 ඍණ 3y සමානයි 1000යි. ඍණ 3y සමානයි 1000 ඍණ 4000යි. එහෙනම් y සමානයි 1000යි. එහෙනම් පිරිළමික ඇඳුම් කට්ලක මිල රුපියල් 2000ත් ගැහැණු ළමික ඇඳුම් කට්ලක මිල රුපියල් 1000ක් කියලා අපට ලැබෙනවා. අපට ඊගාවට කියන්නේ B කොටසේ සුළු කරන්න තියෙනවා. අපි සුළු කිරීම අපි කරලා බලමු ඊගාව කොටස. ගැටලුවේ B කොටසේ තියෙන්නේ 5යි x 8 x වර්ග ඍණ 1 ඍණ 4 8 x ධන 1 කියන එක සුළු කරා. දැන් අපි x වර්ග ඍණ 1 සාධක ගත්තොත් ඒක අපිට ගන්න පුළුවන් වර්ග දෙකක අන්තරයක් හැටියට ඒකට එනවා x ඍණ 1 වැඩි කිරීම x ධන 1 කියලා ගන්න පුළුවන්. ඒකට අපිට ලියන්න පුළුවන් දීලා තියෙන ප්‍රකාශය 5යි x 8 x ඍණ 1 8 x ධන 1 ඍණ 4 8 x ධන 1. මේක සුළු කරාම අපිට පොදු හරේ ලෙස අපිට ගන්න x ඍණ 1 x ධන 1. එතකොට පළවෙනි පදයට එනවා 5යි x. දෙවෙනි පදයට එනවා ඍණ 4 වැඩි වීම x ඍණ 1. දැන් මේක සුළු කරාම ඉන්නේ x ධන 4 x ඍණ 1 8 x ධන 1. අපිට ඒ ආකාරයක සුළු කරන්න පුළුවන් x ධන 4 8 x ඍණ 1 වරක් x ධන 1 කියන. හතරවෙනි ගැටලුව අරය ඒකක එක්සු ඒ නම් අර්ධ වෘත්තයකින්ද අර්ධ වෘත්තය සමග කේන්ද්‍රීය වූ සහ කේන්ද්‍රීය කෝණීය අංශක 60ක් වූ B නම් කේන්ද්‍රික ඛණ්ඩයකින් සෑදුණු ආකාරයක් රූපයේ දැක්වේ. එහි වර්ගඵලය සහ B වර්ගඵලය සමානයි. නම් x මගින් s වර්ගයේ ඍණ 4x ඍණ 8 සමාන බිඳුව වර්ග සමීකරණ තෘප්ත කරන බව පෙන්වා x ට ගත හැකි එකම එකගයක් පමණ බව හේතු සහිතව පෙන්වනවා. දැන් අපි බලමු රූපයේ ඔබට දකින්න පුළුවන් තිරේ r කියන අගය x නම් අර්ධ වෘත්තයේ වර්ගඵලය එනවා 5r වර්ගය වැඩි කිරීම භාගයයි කියන හින්දා භාගයයි 5x වර්ගය කියන. ඒතර කේන්ද්‍රිකයේ කටේ කැපිටල් R සමානයි x ධන r කියලා අපට එන්නේ. මොකද රයට වඩා 4ක් ඒකක වැඩි හින්දා. කේන්ද්‍රික කණ්ඩයේ වර්ගඵලය කියන්නේ මුළු වර්ගඵලය 5r වර්ගය 360යි. එහෙනම් කෝණය 60 හින්දා 360න් 60ට 5r වර්ගයෙන් කොච්චරද කියලා බලන්න. එතකොට අපි 60ට 360 වැඩි කිරීම 5r කියලා කියන x ධන 4 වර්ගය. මේක සුළු කරාම අපිට එනවා 6න් 1යි 5x ධන 4 වර්ගය කියලා. දැන් මේ දෙක එකිනෙකට සමාන නම් a හා b වර්ගඵලය භාගයයි 5x වර්ගය සමාන 6න් 1යි 5 වරහන් ඇතුළේ x ධන 4 වර්ගය කියන පද දෙකට සමාන වෙනවා. දැන් මේ පද දෙකේ සුළු කරනකොට අපිට එනවා 3x වර්ගය සමානයි x ධන 4 සම්පූර්ණ වර්ගය. x ධන 4 වර්ගය සුළු කරාම x වර්ගය ධන 8යි x ධන 16. දැන් මේ පද වම් පැත්තට ගෙනිච්චාම 2x වර්ගයේ ඍණ 8x ඍණ 16 සමානයි බිඳුවයි
මේක දෙකෙන් බෙදුවාම x වර්ගයේ ඍණ 4x ඍණ 8 තියෙන වර්ගජ සමීකරණය අපිට පෙන්වන්න තියෙන්නේ මේ සමීකරණය. අපි ඊට පස්සේ බලමු මේකේ දෙවෙනි කොටස. ඒකේ දෙවෙනි කොටස කියන්නේ වර්ගමූල 3හි අගය සඳහා 1.73 යොදාගෙන දීහි කේන්ද්‍ර ඛණ්ඩයේ අරය සඳහා ආසන්න අගයක් පළමු දශම ස්ථානයට සම. මේක හොයන්න තියෙන්නේ ලඝු ගණක භාවිතා කරලා. අපි ඒක හොයන ආකාරය බලමු. අපි ඊගාට බලමු මේක x ට ගත හැකි එකම එක අගයක් පමණක් බවක් කියන එක ඔප්පු කරන්න. අපි ගත්තොත් x වර්ගය ඍණ 4x වෙන 8 සමාන බිංදු වර්ග පූර්ණ විසඳුම. දැන් මේක වර්ග පූර්ණ විසඳන්න නම් අපි දන්නා දෙවන පදය x කියන පදය දෙකෙන් බෙදලා ඒකේ වර්ගය අපේ එකට එකතු කරනවා. එතකොට ඍණ 4 දෙකෙන් බෙදුවාම ඍණ 2යි ඍණ 2 වර්ගය කියන්නේ ධන 4. වම් පැත්තට හා දකුණු පැත්තට මේකට එක්කව කරාම එනවා x වර්ගය ඍණ 4යි x ධන 4 සමානයි 8 ධන 4. එතකොට පළවෙනි පැත්ත වම් පැත්ත සමීකරණය x ඍණ 2 වර්ගය හැටියට ප්‍රකාශ කරන්න පුළුවන්. දකුණු පැත්තේ තියෙන 12. දැන් අපි වර්ග මූලය ගත්තොත් x ඍණ 2 සමානයි ධන හෝ ඍණ වර්ගමූල 12. ඒතර වර්ගමූල 12 ඇතුළේ තියෙන 4 වැඩි කිරීම 3 හින්දා 4 මූලය කියන්නේ 2. ඒතර 2 එළියට ගත්තාම වෙනවා දකුණු පැත්තේ 2 ධන හෝ ඍණ 2යි වර්ගමූල 3. ඒ කියන්නේ x සමානයි 2 ධන හෝ ඍණ 2යි වර්ගමූල 3යි හැටි. දැන් වර්ගමූල 3 කියන්නේ 1.73 ගත්තා. අපට එනවා x සමානයි 2 ධන දෙවරක් 1.73 හෝ 2 ඍණ 2.17යි 1.73. එතකොට මේක බලන්න 2 ඍණ 2යි වැඩි කිරීම 1.73 කියන ගාන ඍණ අගයක් එනවා. එතකොට x වගේ අගයකට අරේ වගේ අගයකට ඍණ අගයක් එන්න බෑ. එතකොට මේ අගය ගන්න බෑ. එතකොට x වලට කියන්න පුළුවන් එකම එක අගයක් පමණයි. ඒ කියන්නේ x සමානයි 2 ධන 2 වැඩි කිරීම 1.7. මේක සුළු කරාම එනවා අපිට 2 ධන 3.46. ඒ කියන්නේ 5.46 අයනවා. ඒක ආසන්න අගය ගත්තොත් 5.46යි. කේන්ද්‍රික ඛණ්ඩයේ අරය වන්නේ එතකොට 5.46ට 4ක් එකතු වෙනවා 4.46. 9.46. ඒක ආසන්න දශම ස්ථානයට ගත්තොත් ඉන්නේ 9.5ක් හැටි. අපි පස්වෙනි ගැටලුවට යන් ඒක ත්‍රිකෝණමිතික ගැටලුවක් තියෙනවා. සමතලා බිමක ඒ ලක්ෂයේ සිට මිනිසෙක් ඔහුගේ මීටර් 100ක් දුරින් දිගාංශය අංශක 127කින් යුතු සී ලක්ෂයෙහි ඇති අඹ ගසක් දකි. ඔහු ඒ ලක්ෂයට දකුණින්ද සී ලක්ෂයට බටහිරින්ද පිහිටි දී ලක්ෂයෙහි පොල් ගසක් දකි. ABC ලක්ෂවල පිහිටීම දක්වන දල සටහනක් රූපයේ දැක්වේ. ඒකේ පළවෙනි ප්‍රශ්නේ අහන්නේ දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයේ පිටපත් කරන ඉහත තොරතුරු එහි ලකුණු කරන්න. ඔබට දැකෙනවා දැන් තිරේ ඒක පිටපත් කරගෙන මේ ලක්ෂ ලකුණු කරලා දිගාංශය 127ක් ඊට පස්සේ BAC කෝණයේ අංශක 53ක් ACB කෝණයේ අංශක 37ක් ලකුණු කරලා තියෙනවා. AC දිග මීටර් 100ක් ලෙසත් ලකුණු කරනවා. මේ දීලා තියෙන දත්තය. දෙවෙනි එකකින් කියන ත්‍රිකෝණමිතික වගු භාවිතයෙන් මිනිසා සහ පොල් ගස අතර ඇති දුර AB ආසන්න මීටරයට සොයන්න. දැන් අපට පුළුවන් AB හොයන්න නම් sin වගු භාවිතා කරලා නැත්නම් sin ත්‍රිකෝණමිතික අනුපාත භාවිතා කරලා AB හොයන්න එක අවස්ථාවකදී. දැන් sin ACB ගත්තොත් සමානයි AB බෙදීම AC කියන්නේ සම්මුඛ පාද බෙදීම කර්ම. AB යට C. sin ACB කියන්නේ 37. මොකද 127යි මේක 53යි. එහෙනම් අණුවෙන් 53 අඩු කරාම 37. එහෙනම් sin 37 සමානයි AB යට C. එතකොට sin 37 වගු පොතේ බැලුවාම 37 බිංදුව එකේ දෙන්නේ 0.6යි 0.1යි. දැන් ඒක 100ෙන් වැඩි කරාම AB එන 60.18යි මීටර කියනවා. මේක ආසන්න අගයට ගත්තොත් මීටර 60ක් හැටියට අපි AB දිග ලබා ගන්න පුළුවන්.
මේක තුන්වෙනි කොටසෙන් අහන්නේ මිනිසාට පොල්ගසටත් හරි මැදි පිහිටි දීලක්ෂයේ පිහිටි පොල්ගසට මීටර 118ක් බටහිරින් පිහිටි ඊලක්ෂයක් පිටපත් කළ රූපයේ ලකුණු කරන්න AB දුර සඳහා ඉහත දෙක කොටසේ ලබාගත් අගයන් ආසන්න අගය සහ ත්‍රිකෝණමිතික වගේ භාවිතයෙන් BDE කෝණය විශාලත්වය සොයන්න. අපි බලමු ඒකට කරමු. අපි දැන් බලමු ඒක කියන්නේ B ලක්ෂයේ ඉඳන් CB දිගේ මීටර 118ක් ඈතින් E කියන ලක්ෂයක් තියෙනවා. AB හි මධ්‍ය ලක්ෂයේ T පිහිටුලා තියෙනවා කියලා. දැන් මේකෙදි අහනවා මේ EDB කෝණය නැත්නම් BDE කෝණය හොයන්න කියලා. අපි දැන් දන්නවා එතකොට AB මීටර 60ක් කියලා ආසන්න අගයට ගත්තොත් DB අගය මීටර 30යි. ඒ වගේ BE අගය 118යි මීටර. දැන් අපිට පුළුවන් එහෙනම් tan ත්‍රිකෝණමිති අනුපාත භාවිත කරන්න. එහෙනම් tan BDE කෝණය සමානයි BE පාදයේ බෙදීම DB පාදය. ඒ කියන්නේ 118 බෙදීම 30. සමානයි 3.933 තුනක් වෙනවා. ඒතර tan BDE. එහෙනම් අපි BDE කෝණය හොයන්න ඇන්ටි tan හොයමු. ප්‍රති tan හොයමු. ඒතකොට 3.933 අගය තියෙන්නේ 75 කලා 44 කියන අගය. ඒකට BD කෝණය වෙනවා අංශක 75යි කලා 44ක් ඇති. අපට ඊගාව 6 වෙනි ගැටලුව. ඒ ගැටලුව කියන්නේ මේ ආකාරයෙන් ලොරියකට පැටවීමට ගෙන යන ලද බඩු මළු 40ක නියදියක ස්කන්ධ පිළිබඳ රැස් කළ තොරතුරු පහත් සංඛ්‍යාත වගුවේ දැක්වේ. මෙහි 0 සිට 10 මගින් දැක්වෙන්නේ 0ට වඩා වැඩි සහ 10ට වඩා අඩු හෝ සමාන ස්කන්ධ ප්‍රාන්තර වන අතර අනෙක් ප්‍රාන්තර මගින් එපරිදිම වේ. අපට වගුවක් දීලා තියෙනවා. මේ ප්‍රාන්තර තුල මළු සංඛ්‍යාව 2 5 7 9 8 6 3 ආදී වශයෙන් මේ තොරතුරු අනුව බඩු මල්ලක මධ්‍යණය ස්කන්ධ සොයන්න කියලා තියෙනවා. ඉහත නියතිය ලබාගෙන ඇත්තේ බඩු මළු 200ක තොගයකින් නම් එම බඩු මළු තොගයේ මුළු ස්කන්ධයෙන් නිමාණය කරන්න කියලා තියෙනවා. 3 ලොරියකට පැටවිය හැකි උපරිම ස්කන්ධය කිලෝග්‍රෑම් 150 බව දී ඇතන ඉහත බඩු මළු 40 ලොරියට පැටවිය නොහැකි අවස්ථා තිබිය හැකි බව පෙන්වීමට හේතු දක්වන්න කියලා. දැන් මේ වගේ එකක් දුන්නාම අපට හදාගන්න වෙනවා මේකේ වගු. ඒ කියන්නේ මධ්‍යණයගේ උපකල්පිත මධ්‍යණය කියන ඒ. දැන් අපි මේ ටික මේ රූපේ දැක්වෙන ආකාරයට අපි වගුව සකස් කරනවා. බඩු මල්ලක ස්කන්ධය කිලෝග්‍රෑම් වලින් 10 බිංදුව 10 20 20 30 40 40 50 50 60 70 කියන මේ ප්‍රාන්තර තුල මුළු සංඛ්‍යාව මළු වල සංඛ්‍යාව මේ විදිහට 2 5 7 9 8 6 3 ලකුණු කරාට පස්සේ මධ්‍ය අගය ගන්නවා බඩු ප්‍රාන්තර වල. ඒතර පළවෙනි එක 5 දෙවෙනි එකේ 15. ඒ කියන්නේ අපි 0.10 එකතු කරලා දෙකෙන් බෙදුවාම 5යි 10 20 දෙකෙන් බෙදලා එකතු කරාම 15යි. ඒ ආකාරයට 5 15 25 35 45 55 65 ගන්න. දැන් අපි මේක උපකල්පිත මධ්‍යයෙන් ගන්න 35 හැටියට. අපට තෝරගන්න පුළුවන් 35 හැටියට. එහෙනම් තෝරගත්තාම උපකල්පිත මධ්‍යයෙන් අපගමණයෙන් අපි හොයමු එක එක මධ්‍ය අගයත් එක්ක. එතකොට 5 දී ඍණ 30යි 15 දී ඍණ 20යි 25 දී ඍණ 10යි 35 දී 0යි 45 දී 15යි 55 දී 20යි 65 දී 3යි. ඊට පස්සේ අපි FT තීරෝ පුරමු. එතකොට එනවා ඍණ 60 ඍණ 100 ඍණ 70 බිංදුව ධන 120 ධන 120. දැන් ඍණ ටික එක්කව කරාම ඍණ 230යි ධන ටික එක්කව කරාම 330යි. අපි බලමු දැන් මේකෙන් මේ ටික ලබා ගත්තට පස්සේ
ඉතුරු ගැටලු වලට උත්තර සොයන්න. දැන් අපි මේකේ F වල එකතුව ගත්තොත් සිග්මා F ඒ කියන්නේ 40යි බඩුමලු 40යි. ඒකේ FT වල එකතුව ගත්තොත් අපට එනවා ඍණ 230යි ධන 330යි එකහු කරාම ධන 100යි කියන. අපි මධ්‍යන ස්කන්ධය හොයන්න නම් මල්ලක පළවෙනි කොටස කරන්නේ උපකල්පිත මධ්‍යයට එකතු කරන්න ඕන සිග්මා FT බෙදීම සිග්මා FT. එතකොට උපකල්පිත මධ්‍යන 35යි සිග්මා FT බෙදීම සිග්මා F කියන්නේ 100 බෙදීම 40. ඒ කියන්නේ 35 එකතු කිරීම 2.5යි. ඒ කියන්නේ 37.5ක් හැටියට අපිට ගන්න තියෙනවා. උපකල්පිත මධ්‍යන ඒතර 37යි මධ්‍යනේ මල්ලක මධ්‍යන ස්කන්ධය 37.5ක් වෙනවා කිලෝග්‍රෑම්. ඒතර බඩු මලු 200ක ස්කන්ධය වෙන්නේ 37.5 වැඩි කරන්න ඕන 200. ඒතර කිලෝග්‍රෑම් 7500. තුන්වෙනි කොටසෙන් කියන්නේ මුරියට පටවන්න පුළුවන් කිලෝග්‍රෑම් 1500ට වඩා සමහරක් විට මේක පටවන්න නොහැකි වෙනවා. නොහැකි වීමට හේතුව පෙන්වන්නේ කියලා. දැන් අපි දන්නවා බඩුමල ස්කන්ධය ඉහත විදිහට ගත්තාම තමයි මධ්‍යම ස්කන්ධය 37.5 වෙන්නේ. නමුත් මේකේ බඩුමලු වල බර මේ 37.5ට වඩා වැඩිපුර ඒවා වැඩියෙන් ආවේ. නැත්නම් උපකල්පිත මධ්‍යනට වඩා වැඩියෙන් මේකට ආවොත් වෙන්නේ මෙතන සිග්මා FT ආගේ වැඩි. එතකොට එහෙම වැඩි වුණාම වෙන්නේ අපේ මධ්‍යනයාගේ වැඩි වෙනවා. මධ්‍යනයාගේ වැඩි මල්ලක තියෙන 40 තියෙන බල කිලෝග්‍රෑම් 1500ට වැඩි. මේ ගාන තියෙද්දි 37.5 තියෙද්දි මලු 40 බර වෙන්නේ කිලෝග්‍රෑම් 1500. එතකොට උපකල්පිත මධ්‍යනයට වඩා වැඩි මලු ගානක් ආවා. දැනට තියෙන්නේ 65ක් 65ට වැඩියෙන් මලු ආවොත් මේ 1500ට වඩා වැඩි වෙනවා. මලු 40 බර. ඒ නිසා ඒකට පටවන්න බැරි. මේ ගැටලු තියෙන සමාන්තර ශ්‍රේටි ගැටලුවක්. අපි බලමු ගැටලුව. ක්‍රීඩා ඉස්සව්වකට සහභාගී වෙන්න බලාපොරොත්තු සුනීතා දිනපතා ඇවිදීමේ ව්‍යායාම වල යෙදෙමින් පුහුණු වේ. මේ සඳහා අය පළමුවන සතියේ මිනිත්තු 105ක්ද දෙවන සතියේ මිනිත්තු 119ක්ද ගත කරයි. එක් සතියයි පුහුණු වීම සඳහා ගත කරන කාලය අනුපිළිවෙලින් ගත සමාන්තර ශ්‍රේටියක පිහිට. මේකේ අහන ප්‍රශ්න 1 මෙම සමාන්තර ශ්‍රේටියේ පොදු අන්තරය සොයන්න. 2 අය 7 වන සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය මිනිත්තු වලින් සොයන්න. දැන් බලන්න මෙයා පළවෙනි සතියේ මිනිත්තු 105යි දෙවෙනි සතියේ 119යි තුන්වෙනි සතියේ 134 ආදී වගේ සමාන්තර ශ්‍රේටියක පිහිටන මේ අගයන් තියෙනවා. ඒතර මෙම ශ්‍රේටියේ පොදු අනුපාතය ගත්තා 119 105 අඩු කරාම 15. ඒ 134 න් 119 කඩුවා 5. එහෙනම් පොදු අනුපාතය 15ක් වෙනවා. මේ ශ්‍රේටිය ගත්තොත් A කියන්නේ 105යි B කියන්නේ 15. මේක දෙවෙනි එකෙන් අහන්නේ අය 7 වෙනි සතියේ පුහුණු වීම සඳහා ගත කරන කාලය මිනිත්තු වලින් සොයන්න. එහෙනම් n කියන්නේ 7. එහෙනම් tn සමාන t7 දී අපි tn සමාන a දන්න n ඍණ එකවරක් d කියන සමීකරණයට ආදේශ කරනවා. මේ දන්න අගයන්. එතකොට t7 සමානයි a කියන්නේ 105යි n කියන්නේ 7 ඍණ 1 d කියන්නේ 15. එතකොට මේක සුළු කරාම එනවා 105 ධන 6 වරක් 15. ඒ කියන්නේ 105 ධන 90 සමාන 195. ඒ කියන්නේ මිනිත්තු 195ක කාලයක් 7 වෙනි සතියේදී එයා ඇවිදින්න පුරුදු. ඊගාට බලමු අපි ඒකේ තුන්වෙනි කොට. අය පුහුණු වීම සඳහා සතියකදී ගත කරන කාලය මුල් වරට මිනිත්තු 221 ඉක්මවන්නේ P වෙනි සතියේ. අපි බලමු ඒක හොයන්න.
අපි තුන්වෙනි කොටසට යන් කාලය මිනිත්තු 221 ඉක්මවන්නේ මොන සතියද කියලා අහන්න. අපි ඒ සඳහා tn සමාන a දන එන්ට්‍රි එක d කියන සමීකරණය යොදා ගමු. මේකේ tn කියන එක 221ක් හැටියට අපි ගමු. ඒ පදේ කියන්නේ 21 ඉක්මවන අවස්ථාව n අවස්ථාවේදී එච්චරයි. එහෙනම් a කියන්නේ 105යි n දන්නේ නැහැ අපි සතිය කීවෙනි සතියද කියලා එන්ට්‍රි එක වරක් 15 d කියන්නේ 15 වෙනි ඉඳන් ඒක සුළු කරාම 105 දන්න 15 එන්ට්‍රි එක 15 වෙනවා 221ට සමානයි. ඒතර අපි මේක 15 වෙන්නේ එක පැත්තකට අරන් ඉලක්කම් එක පැත්තකට ගත්තාම අපිට එනවා 221 ඍණ 90 සමාන 131යි. දැන් මේක සුළු කරාම n සමානයි 8.733. ඒ කියන්නේ සති 8.0 ගණනක් එනවා. එතකොට අපි මේක පූර්ණ සංඛ්‍යාවට ගත්තොත් සති ගණන් හැටියට මේක 9කට ආසන්න වෙනවා. එහෙනම් පුහුණු කාලේ මිනිත්තු 221 ඉක්මවන පළමු වරට යන්නේ 9 වෙනි සතියේදී කියලා අපිට කියන්න පුළුවන්. මේක 4 වෙනි ගැටලුව තියෙන්නේ සති 10කදී මේ ඇවිදින මුළු දුර හොයන්න කියනවා. එම දුර පැයට කිලෝමීටර් 6ක වේගයෙන් යනවා නම් කොච්චර දුරක් ගමන් කරලා තියෙනවද කියලා හොයන්නත් කියනවා. අපි බලමු මුල් සති 10ේදී අය ඇවිද්ද මුළු කාලය. මේ සඳහා අපි සමාන්තර ශ්‍රේණිය අයික්‍ය හොයන එක ගන්න. n කියන එක 10ේදී s n සමාන n බෙදීම 2 2යි a දන එන්ට්‍රි වරක් 1 එන්ට්‍රි එක වරක් d කියන සමීකරණය. දැන් සමීකරණය a කියන්නේ 105යි d කියන්නේ 15යි n කියන්නේ 10යි. මේ අගයන් ආදේශ කරනවා S10 10 බෙදීම 2 දෙවරක් 105 දාන්න වරහන් ඇතුලේ 10 රින් එක වරක් 5යි. සුළු කරාම 5 වරක් 210 ගන්න 135 සමානයි 1725යි මිනිත්තු. එතකොට මේක තමයි මුල් සති 10ේදී ඇවිත් මුළු කාලය. B කොටස පැයට කිලෝමීටර් 6ක් වේගයකින් මිනිස්සු 1725ක් යනවනම් එයා ගමන් කරන මුළු දුර අහන. ඒ කියන්නේ පැයකට කිලෝමීටර් 6ක් කියන්නේ මිනිත්තු 60කට කිලෝමීටර් 6ක්. එහෙනම් මිනිත්තු 1725ට කොච්චරද බලන්න. එතකොට අපිට එනවා කිලෝමීටර් 172.5. ඒ කියන්නේ සති 10කදී අය අවුතුන මුළු දුර කිලෝමීටර් 172.5 කියලා අපිට පෙන්වන්න පුළුවන්. අටවෙනි ගැටලුව තියෙන නිර්මාණ ගැටලුවයි. ඒකේ සාමාන්‍ය සුපුරුදු පරිදි නිර්මාණයට කවකටුවක් සහ තරලධාරයේ සෙන්ටිමීටර් මිලිමීටර් පරිමාණය භාවිත කරනවා. එක කියන්නේ දිග සෙන්ටිමීටර් 6ක් වන AC සරල රේඛා ඛණ්ඩයක් නිර්මාණය කරන CAB සමාන අංශක 60 වන පරිදි AB රේඛාව නිර්මාණය කරනවා. ඊට පස්සේ කියන දෙක CAB කෝණ සමච්ඡේදක නිර්මාණය කරන තුන ඉහත නිර්මාණය කර කෝණ සමච්ඡේදක මත O කේන්ද්‍රය පිහිටන්නා වූ C හිදී AC ස්පර්ශ කරන්නා වූ වෘත්තය නිර්මාණය කරන්න AO රේඛාව D හිදී වෘත්තය හමුරුසේ දික් කරනවා. අපි බලමු මේ ටික කරන්න කොහොමද කියලා. අපි කවකටුවට ඉස්සෙල්ලාම සරල ධාරය භාවිත කරලා රේඛාවක් අඳිනවා. අපි එක තැනක A ලක්ෂය ලකුණු කරගන්නවා. ඊට පස්සේ කවකටුවට සෙන්ටිමීටර් 6ක් පරිමාණයෙන් මැනගෙන ඡාපයක් ගහලා ඒ ඡාපය ඒ කේන්ද්‍රය කරලා ඡාපයක් ඇඳහම C ලක්ෂය අපි හොයාගන්න පුළුවන්. සෙන්ටිමීටර් 6ක් දුරින් C ලක්ෂය ලකුණු කරනවා. ඊට පස්සේ ඒ කේන්ද්‍රය කරලා කුඩා අරයක් අරන් ඡාපයක් ඇඳලා ඒ ඡාපය AC කැපෙන ලක්ෂ්‍ය කේන්ද්‍රය කරලා එම ඡාපය කැපෙන්න තව ඡාපයක් ගන්නවා. ඒ ඡාප දෙක කැපිච්ච ලක්ෂ්‍ය A එක යා කරලා එක දික් කරනවා. ඒ රේඛාවත් එක්ක එතකොට B කියන ලක්ෂ්‍ය අපිට එනවා. එතකොට BAC කෝණය අංශක 60ක් විදිහට අපිට නිර්මාණය කරන්න පුළුවන්. අපිට ඊට පස්සේ කියනවා BAC නැත්නම් CAB කෝණයේ සමච්ඡේදකය අඳින්න.
අපි ඒකට කරන්නේ ඒ කේන්ද්‍ර කරලා ඡාපයක් අඳිනවා. අපි මෙහිදී ඉස්සෙල්ලා ඡාපේ භාවිත කරනවා. ඒ ඡාපේ AB හා AC කැපිච්ච ඉලක්ක කේන්ද්‍ර කරලා දිග අරයක් අරගෙන ඡාප දෙකක් අඳිනවා. ඒ ඡාප දෙක කැපෙන ලක්ෂය හා ඒ යා කරලා එක දික් කරනවා. ඊට පස්සේ කියනවා තුන්වෙනි කොටසේදී AC CHදී ස්පර්ශ කරන වෘත්තයක් නිර්මාණය කරන්න කියලා. ඒකට අපි කරන්නේ C ලක්ෂයකට ලම්බයක් නිර්මාණය කිරීම. අපි පුරුදු පරිදි C කේන්ද්‍ර කරලා කුඩා අරයක් අරන් ඡාප දෙකක් C වම් පැත්තෙන් හා දකුණු පැත්තෙන් ඇඳලා ඒ ඡාප දෙක AC මත තියෙන ඡාප දෙක කැපිච්ච ලක්ෂවල ඉඳන් දිගාරයක් අරන් තව ඡාප දෙකක් අඳිනවා C උඩ පැත්ත. ඒ ඡාප දෙක කැපෙන ලක්ෂයත් C යා කරලා දික් කරනවා. දැන් CAB කෝණ සමච්ඡේදකය C ඇඳ ලම්බකය කැපෙන ලක්ෂය O කියලා අපි ගන්නවා. ඊට පස්සේ මේ AO දික් කරනවා. අපි වෘත්තය නිර්මාණය කරන OC අරය අරගෙන වෘත්තයක් නිර්මාණය කරනවා. දැන් මේ වෘත්තයක් නිර්මාණය කරලා අපිට හතරවෙනි කොටසෙන් කියනවා මේ AO දික් කරාම වෘත්තයේ D ලක්ෂයේදී හම්බ වෙනවා DT ස්පර්ශකයක් අඳින්න. දැන් මේ DT ස්පර්ශකයක් අඳින්නේ අපි D කේන්ද්‍රය කියලා කුඩා ආරයක් කරන් AO D රේඛාව කැපෙන්න ඡාප දෙකක් D වම් පැත්තෙන් හා දකුණු පැත්තෙන් ඉඳලා ඒ කැපිච්ච ලක්ෂ දෙක කේන්ද්‍රය කියලා දිගාරයක් කරන් තව ඡාප දෙකක් අඳිනවා. ඒ ඡාප දෙක කැපෙන ලක්ෂයක් D ත්‍යා කළ රේඛාවක් අඳිනවා. ඒ අඳින රේඛාව දික්කල AC P හමු වෙනවා කියලා කියනවා. අපි ඒක ඒ D රේඛාව දික් කරනවා AC රේඛාව දික් කරා POJ කැපෙන පස්ස. පස්වෙනි කොටසෙන් කියන්නේ AOC කෝණය DPC කෝණයට සමානයි කියලා කියනවා. දැන් ඒක කියන්න පුළුවන් දැන් බලන්න AC P කියන රේඛාව CHD වෘත්තයට ස්පර්ශ කළා. ඒ වගේම එහෙනම් OCP අංශක 90ක් වෙනවා. ඒ වගේම DE and DP රේඛාව DEDP වෘත්තයට ස්පර්ශ. එතකොට OD P කියන එකත් ත්‍රිකෝණයක් වෙනවා. අංශක 90. එහෙනම් මේ මෙතන තියෙන ODP C කියන චතුරස්‍රයේ සම්මුඛ කෝණයක එකතු 180ක් වෙනවා. එතකොට මේක වෘත්ත චතුරස්‍රයක් වෙනවා. එතකොට වෘත්ත චතුරස්‍රයක් ගත්තොත් වෘත්ත චතුරස්‍රයක් නම් වෘත්ත චතුරස්‍රයේ AOC කෝණය හා DPC කෝණය කියන්නේ ඒකාන්තර වෘත්ත ඛණ්ඩයේ කෝණය. චතුරස්‍රයක පාදයක් දික් කිරීමෙන් සැදෙන බාහිර කෝණය සමානයි අභ්‍යන්තර ප්‍රතිමුඛ කෝණයට කියලා තියෙනවා. ඒ අනුව AOC සමානයි DPC කියලා අපිට ගන්න පුළුවන්. අපි 9 වෙනි ප්‍රශ්නයට යමු. ඒක කියන්නේ ජ්‍යාමිතික ගැටලුවක්. ත්‍රිකෝණ ආශ්‍රිත එක. දී ඇති රූපයේ ABC ත්‍රිකෝණයේ x හා y යනු ax සමාන by වෙන පරිදි AB මත පිහිටි ලක්ෂ්‍ය දෙක. තවද P යනු XP සමාන්තර BC වන පරිදි AC මත පිහිටි ලක්ෂ්‍යයක්ද Q යනු YQ සමාන්තර AC වන පරිදි BC මත පිහිටි ලක්ෂ්‍යයක්ද වේ. දී ඇති රූපය ඔබේ පිළිතුරු පත්‍රයට පිටපත් කරගෙන ඉහතරතුරු එහි ලකුණු කර දක්වන්න. පළවෙනි ප්‍රශ්නය අහන්නේ AXP ත්‍රිකෝණයේ අංග සමයි BYQ ත්‍රිකෝණයේ බව පෙන්වන්න.
දෙක PQ සරල රේඛාව ඇඳ PQ සමාන්තරයි AB බව පෙන්වන්න. 3 දික්කල PX සහ QY රේඛා DCD හමු වී dx සමාන xp නම් xy සමානයි භාගයයි pq බව පෙන්වනවා. අපි මේ ගැටලුව විසඳන ආකාරය බලමු. දීලා තියෙන දත්යන් සහිත රූපයක් පහලින් දක්වලා තියෙනවා. පිරුවේ ඔබට දැකගත හැකියි. දැන් මේකේ x සමාන by කියන එක ලකුණු කරලා තියෙනවා. yq සමාන්තර ac කියන එක ලකුණු කරලා තියෙනවා. මෙහි අපි px දික් කරලා qy දික් කරලා dcd හම්බ වෙනවා කියලා හිතන නිර්මාණ හැටි. දැන් පළවෙනි එක AC ත්‍රිකෝණය හා BYQ ත්‍රිකෝණ දෙක ගත්තා. මේ ත්‍රිකෝණ දෙකේ AX සමාන BY කියන දත්තය දීලා තියෙනවා. XAP කෝණයේ BYQ කෝණයයි ගත්තොත් ඒක අනුරූප කෝණවා ACYQ සමාන්තර නිසා. AC සහ YQ සමාන්තර නිසා ඒක අනුරූප කෝණ. ඒ වගේම AXP සමානයි YBQ අනුරූප කෝණය. BC පාදය XPට සමාන්තර. දැන් පාකෝකෝ අවස්ථාව නිසා කෝණ දෙකක් සහ පාදයක්. කෝකෝ පා හරි පාකෝ. හරි අවස්ථාව නිසා මේ ත්‍රිකෝණ දෙක අංග සම. පළවෙනි කොටසේ ආකාරය. දැන් දෙවෙනි කොටස කියන්නේ PQAB ට සමාන්තර බව පෙන්වනවා. දැන් AXP කෝණය ගත්තොත් AXP ත්‍රිකෝණය BYQ ත්‍රිකෝණයට අංග සමයි කියලා පෙන්වුව හින්දා අපිට කියන්න පුළුවන් YQ සමානයි XP අනුරූප අංග නිසා. එතකොට AB ට සමදුරින් PQ පිහිටනවා. ඒ කියන්නේ AB ට සමදුරින් මොකද YQ හා AP සමාන නම් ඒ කියන්නේ AB ට සමදුරින් මේ PQ පිහිටනවා. ඒ කියන්නේ AB සමාන්තරයි PQ වෙනවා. තුන්වෙනි කොටසෙන් කියන්නේ XY සමානයි භාගයයි PQ බව පෙන්වනවා. දැන් dx සමානයි xp කියලා දීලා තියෙනවා. දත් තුන්වෙනි කොටස. එතකොට x කියන ලක්ෂය dp හි මධ්‍ය ලක්ෂය වෙනවා. එහෙමනම් අපි දන්නවා AB සමානයි PQ කියලා කලින් ඔප්පු කරා. එහෙනම් මධ්‍ය ලක්ෂ එක පාදයක මධ්‍ය ලක්ෂයක් හරහා යන රේඛාව තුන්වෙනි පාදයට සමාන්තරව මධ්‍ය ලක්ෂ ප්‍රමේයය තුන්වෙනි පාදයේ කියන PQ වලින් භාගයක් වෙනවා y x කියන ආදීදී මේ ආකාරයට අපිට මේ පැතිය විසඳන්න පුළුවන්. අපි 10 වෙනි ප්‍රශ්නේ බලමු. 10 වෙනි ප්‍රශ්නේ තියෙන්නේ රූපයේ දැක්වෙන AB CD වෘත්ත චතුරස්‍රයේ DAB කෝණය සමාන ADC කෝණය සමාන අංශක 45ක් කියලා තියෙනවා. BC ට AD ට ඇති ලම්බව ඇති රේඛාව ED වෘත්තය හමුවේ PAQ රේඛාව AD වෘත්තයට ඇති ස්පර්ශක. මේ CE යන වෘත්තයේ විස්කම්භය බවට PAQ ස්පර්ශයකට සමාන්තර බවට සාධනය කරයි. අපි දීලා තියෙන දත්යන් රූපේ ලක්ෂණු කරලා තියෙනවා. ඒ ඇරෙන්න ED රේඛාව යා කරනවා. EB හා AD රේඛාව කැපෙන ලක්ෂය ඕකේ මේ දෙකම මේ ලම්බක රේඛා දෙක එකිනෙකට AOB කෝණය අංශක 90ක් වෙනවා. දැන් අපි ගත්තොත් සාධන ABO ත්‍රිකෝණයේ
AOB අංශක 90යි රේඛා ලම්බක හින්දා BAO කෝණයේ අංශක 45යි දීලා තියෙනවා. ඒ හින්දා මොකද වෙන්නේ? ABO කෝණයේ අංශක 45 වෙනවා. ත්‍රිකෝණයේ කෝණ අංශක 180යි එකතු. එතකොට ABO කෝණය සමානයි ADE කෝණය. එකම වෘත්තඛණ්ඩයේ කෝණය. දැන් එන ඒ කෝණය අංශක 45. එහෙනම් ADC කෝණයයි ADE කෝණය එකතුව අංශක 90 වෙනවා 45 හදන්න. එහෙනම් EDC අංශක 90. ඒතර E හා DC කියන්නේ එකම වෘත්තයක මත පිහිටි ලක්ෂ්‍යය. එතකොට A මත පිහිටි ලක්ෂ්‍යයන්ගෙන් AC මත ඇති කරන කෝණය අංශක 90 නම් ඒක අර්ධ වෘත්තයක් මත ඇති කරන කෝණය. එහෙනම් EC කියන්නේ ඒ වෘත්තයේ විස්කම්භයේ විහිිත. එහෙනම් CE වෘත්තයේ විස්කම්. ඒක ඊගාව කොටසට ගත්තොත් අපිට ගත්ත හැකි PAE කියන්නේ AE ජය හා ස්පර්ශ PAQ ජය ස්පර්ශික අතර ඇති කරන කෝණය X. රතු පාටින් දක්වලා තියෙනවා. මේ කෝණය AEC කෝණයට සමාන්තරයි ඒකාන්තර ඛණ්ඩයේ කෝණය. නමුත් මේ PAE කෝණයයි AEC කෝණයයි ගත්තහම ඒකාන්තර කෝණ. එහෙනම් මේ ඒකාන්තර කෝණ සමාන වෙනවා නම් ඒ කියන්නේ ඒකාන්තරව පිටින් කෝණ දෙක සමාන හින්දා අපිට කියන්න පුළුවන් PQ රේඛාව EC රේඛාවට සමාන්තරයි කියලා. ඒ ආකාරයට මේ පැත්තට අපිට විසඳන්න පුළුවන්. කලසුයි ගැටලුව ඒක තියෙන්නේ කුලක ආශ්‍රිත ගැටලුවක්. ඒකේ සුරතල් සතුන් හිමි පවුල් ගමක 115ක් ඉන්නවා. ඒ සුරතල් සතුන් හැටියට බලලුන් බලලුන් සහ මත්ස්‍යයන් ඇති කරන පවුල් අරන් තියෙනවා. මේක අසම්පූර්ණ වෙඩ්රූප සටහනක් දක්වලා තියෙනවා. ඒකේ කියනවා පවුල් 4කට ඉහත තුන් වර්ගයේම සුරතල් සතුන් ඉන්නේ. බල්ලන් පමණක් ඉන්න පවුල් 19යි. පවුල් 24ක් සතුව බල්ලන් සහ බලලුන් යන දෙවර්ගයේම ඇති අතර පවුල් 21ක් සතුව බල්ලන් සහ මත්ස්‍යයන් යන දෙවර්ගයේම ඇති. පවුල් 11ක ඉහත තුන් වර්ගයෙන් එක් වර්ගයේවා සුරතල් සතුන් නොවේ. දැන් මෙන්න මේ දත්තයන් රූපසටහටේ ඇතුළත් කිරීම තමයි පළවෙනි කොටස. ඊට පස්සේ දෙවෙනි එක කියන්නේ බල්ලන් හිමි පවුල් සංඛ්‍යා මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාවෙන් දෙගුණයි. බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් සංඛ්‍යාව සොයන්න කියලා. අපි බලමු මේ ගැටලු විසඳන්න කොහොමද කියලා. දැන් ගැටලුව අපි රූප සටහන රූප සටහන දෙනවා. ඒකේ බල්ලන් හිමි උපකුලකයේ බලලුන් හිමි උපකුලකයක් මත්ස්‍යයන් හිමි උපකුලයක් මේ කළු පාට රතු පාට දම් පාට උපකුලක වෘත්තවලින් අපි දක්වලා තියෙනවා. ඒකේ බල්ලන් හිමි පවුල් ගණන 19ක් සරත්‍ර කුලයේ 115ක් කිසිම සුරතල් සතුන් හදන්නේ නැති පවුල් 11ක් ලකුණු කරලා තියෙනවා. ඒ වගේම මේ සුරතල් සතුන් තුන් වර්ගයේම හදන පවුල් සංඛ්‍යාවක් 4 ලකුණු කරලා තියෙනවා. ඒ වගේම තියෙනවා බලලන් හා බලලුන් හදන පවුල් ගන්න බල්ලන් හා මත්ස්‍යයන් හදන පවුල් ගන්න වෙනම තියෙනවා.
දැන් මේ අනුව දැන් බල්ලන් හිමි පවුල් ගණන අඩක් තමා මත්ස්‍යයන් හදන. එහෙනම් බල්ලන් හදන පවුල් ගන්න හොයන්න බල්ලන් හිමි උපකුලගේ තියෙන සංඛ්‍යා එකතු කරනවා. 19 24 4 20. එතකොට අපිට එනවා 68. දැන් මේකේ භාගය කියන්නේ 34. ඒ කියන්නේ මත්ස්‍යයන් හිමි පවුල් ගන්න එතකොට 34ක් කියනවා. දැන් බල්ලන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් ගන්න. බල්ලන් හිමි නොවනවා කියන්නේ එතකොට මත්ස්‍යයන් හිමි සහ බලලුන් හිමි කියන පවුල් ගන්න. ඒ ගන්න හොයන්න පුළුවන්. මත්ස්‍යයන් හිමි පවුල් ගණනේ අපි අඩු කරන්න ඕනේ බල්ලන් හිමි තියෙන බල්ලන් 21යි මෙතන ඔක්කොම තියෙන 4යි අයින් කරාම 25 අපිට එනවා 9. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් ගත්තොත් ඒකේ බලලුන් ඉන්නත් පුළුවන්. මොකද බලලුන් හැර ගත්තා. එතකොට 9ක් තියෙනවා. බලලුන් හිමි නොවන නමුත් මත්ස්‍යයන් හිමි පවුල් ගන්න 9. දැන් මේකෙන් බලලුන් පමණක් හිමි පවුල් ගන්න ඕනේ. එහෙමනම් අපිට පුළුවන් බල්ලන් හිමි පවුල් ගන්න 68යි මත්ස්‍යයන් හිමි පවුල් ගන්න. ඒ කියන්නේ මත්ස්‍යයන් හිමි පවුල් ගන්නට බලලුන් හිමි ගන්නත් වෙනවා. බලලුන් පමණක් ගන්නකොට ඒකත් අඩු කරනවා. 115 68යි 9යි සතුන් හදන්න නැති පවුල් 11යි එකහු කරනවා. එතකොට 115න් 88ක් අඩු කරනවා. අපිට 28යි. ඒ කියන්නේ බලලුන් පමණක් හදන පවුල් 28ක් තියෙනවා. එතකොට මත්ස්‍යයන් හිමි පවුල් ගණන කියනකොට මත්ස්‍යයන් හිමි පවුල් ගණන කියන එකේදී මත්ස්‍යයන් පමණක් හිමි පවුල් ගන්න වෙන්න ඕනේ. එතන කියනවා බලලුන් හිමි පවුල් ගන්නට වඩා දෙගුණයක් ඉන්නවා කියලා මත්ස්‍යයන් ඉන්න පවුල්. එතකොට 9ක් ඉන්නවා මේ දෙකේම. එහෙනම් ඒක දෙකට එක අනුපාතයක බෙදෙනවා. ඒ කියන්නේ 6යි 3යි විදිහට. ඒ කියන්නේ 3න් දෙකෙන් වැඩි කරාම 9. එතකොට 6ක් එනවා මත්ස්‍යයන් පමණක් හිමි පවුල් ගන්න. එහෙනම් මත්ස්‍යයන් හිමි පවුල් ගන්න මේ සම්භාවිතාවය කියන්නේ 6 දෙකීම 115. එහෙනම් සම්භාවිතාවය 115 6ක් විදිහට අපිට පිළිතුරු හදන්න පුළුවන්. අපි 12 වෙනි ගැටලුවට යන ඒක පරිමා හා ගෝල සම්බන්ධ ගෝල හේතුව හා විස්මාකාර ගැටලුවක් තියෙනවා. බලමු කොහොමද කියලා ගැටලුව. අරේ ආරු අර්ධගෝලාකාර භාජනයක් සම්පූර්ණ ජලයෙන් පුරවා ඇත. රූපයේ දැක්වෙන මිනුම් සහිත ත්‍රිකෝණාකාර හරස්කඩ ඇති විස්මාකාර දීදුරු භාජනයකට මෙම ජලය අපතේ නොවනසේ වත් කරනු ලබයි. එවිට එම දීදුරු භාජනය සෙන්ටිමීටර් 10ක් විතර ජලයක් තියෙනවා. අර්ධගෝලාකාර භාජනයේ අරේ R සමාන මූල 3 ඇතුළේ 182.5 සෙන්ටිමීටර් මගින් ලැබෙනවා පෙන්න. පහි අගය 3.14 ලෙසගෙන R අගය සෙන්ටිමීටර් වලින් පළමු දශම ස්ථානයට සොයන්නට. දැන් ඔබට මම රූපේ දක්වලා තියෙන මේ ප්‍රිස්මාකාර ටැංකිය. ඒක සෙන්ටිමීටර් 10ක් උසට අර අර්ධ ගෝලාකාර ගෝලයේ පිටු වතුරක් කරාම ඒකට වැක්කෙනවා තියෙනවා. අපි ඉස්සෙල්ලා බලමු මේ අර්ධ ගෝලාකාර ගෝලයේ පරිමාව කියනවා. ගෝලයක පරිමාව 3.4යි πr 3 වෙනි බලය. අර්ධ ගෝලය කියන එක බාධක වැඩි වෙනවා. දැන් එහෙනම් අර්ධ ගෝලයේ 3.2යි πr 3 වෙනි බලය. මෙච්චර පරිමාවක් අර ප්‍රිස්මාකාර භාජනයට දැම්මම සෙන්ටිමීටර් 10ක් උසට යනවා. ඒ ප්‍රිස්මේ ත්‍රිකෝණයක් ආකාර තියෙනවා. ඒක සෙන්ටිමීටර් 4යි සෙන්ටිමීටර් 6යි කියලා කියනවා. දැන් මේක අපි බලමු. මේක වක් කරාම කොච්චර උසට මේක කොච්චර පරිමාවක් අල්ලනවා කියලා. ඒක ටැංකියේ සෙන්ටිමීටර් 10ක් පිරෙනකොට පරිමාව කරන 4 වැඩි කිරීම 6 කියන්නේ මේ ත්‍රිකෝණාකාර ආරක් කඩේ වර්ගඵලය. ඒක 10න් වැඩි කරාම
ඒකේ පරිමාව වෙනවා. නමුත් ත්‍රිකෝණික වර්ගඵලය භාගයක් හින්දා 4/6වට තියෙන භාගයට තියෙන 10 අපි මෙහෙම ලියලා තියෙනවා. එතකොට 120ක් එනවා ඝන සෙන්ටිමීටර. අර උෂ්මාකාර භාජනයේ තියෙන ජල පරිමාණය. දැන් මේ පරිමාණ දෙක සමානයි. මොකද ජලය අපට යන්නත් හින්දා. එහෙනම් 3 2යි πr තුන්වෙනි බලය සමාන වෙනවා 120යි ඝන සෙන්ටිමීටර පරිමාණය. එන r කියන එකෙන් සුළු කරහට පස්සේ ඝන මූල 188 5 සෙන්ටිමීටර විදිහට අපිට ලබා ගන්න. අපිට ඉතුරු කොටස හදන්න වෙන්නේ 5.114 ආදේශ කරලා ලඝු ගණක භාවිත කරනවා. අපි බලමු ඒකට කොහොමද හදන්නේ කියලා. අපි r සමාන 3.14 යොදමු. r සමාන ඝන මූල 188 5 වෙනවා. එතකොට 188 3.14. දැන් අපි මේකේ දෙපැත්තෙම ලඝු ගන්න. එතකොට ලඝු r සමානයි 3 ලඝු 180 ඍණ 3 ලඝු 3.14. 180 ගත්තාම ලඝු සංඛ්‍යාවේ පූර්ණ සංඛ්‍යා තුනක් තියෙනවා. එහෙනම් අපිට 2.180 කියන්නේ 18 බිඳුව බැලුවොත් 25යි 53 එනවා. 3 එක තියමු ඍණ. ඊට පස්සේ ලඝු 3.14 ලඝු පූර්ණාංශ 3 හින්දා සංඛ්‍යාවල ඉන්නේ පූර්ණාංශ බිඳුව. එහෙනම් 31 4 බැලුවාම එනවා 49 69. එහෙනම් 0.49. දැන් මේක සුළු කරමු. 3 එකෙන් 2.25 5 කිනාඩු කරනවා 7.5 1.8 අඩු කිරීම. 3 49 69 දෙදුනහම 0.16 5 75 18 0.16 5 අඩු වෙනවා 0.58 6. ඒතර ලඝු r සමාන 0.58 6. දැන් ප්‍රති ලඝු බලමු නැත්නම් ඇන්ටිලොග් බලමු. එතකොට 0.58 දෙක ලොග් වල තියෙන පූර්ණාංශ ගත්ත සංඛ්‍යාවේ එකක් වෙනවා. එහෙනම් 57යි 6යි දෙක කියන අගේ ලඝු පොතේ බැලුවහම 3යි 38 5 6 කියන තැන. ඒ කියන්නේ පූර්ණාංක 3ක් ගත්තාම පූර්ණ අංක කියන්නේ සංඛ්‍යාවේ පූර්ණාංක 1යි තියෙන්නේ. ඒක 3.8යි 5යි 6ක් හැටියට ආරෝල දෙක තියෙනවා කියලා. මේක ආසන්න අගයට ගත්තොත් පළවෙනි දශම ස්ථානයට ගත්තොත් 3.9ක් වෙනවා. ඒක අපිට 3.9 සෙන්ටිමීටර හැටියට කියන්න පුළුවන්. මේ ආකාරයෙන් අපට 2019 දෙසැම්බර් අපේ සාමාන්‍ය පෙළ විභාගයේ ගණිත ප්‍රශ්නේ දෙවෙනි කොටසේ ප්‍රශ්න 12කට අපි පිළිතුරු සපයලා තියෙනවා. ඔබට මේ පිළිතුරු අධ්‍යයනය කරලා හදන ආකාරය විස්තරාත්මක කියවීමේ තේරුම්ගෙන නැවත නැවත මේක බලලා කියවලා හදලා ඔබට මේ ගණිතය සඳහා ඒ සාමර්ථ්‍යයක් ලබා ගැනීමට පුළුවන් වෙයි කියලා විශ්වාස කරනවා.